හරි 6:29 තව දවසක් ගියාම මේ අවුරුදු භාගයක් ඉවරයි. හරිද? එතකොට අවුරුද්දේ භාගයක් ඉවර වෙනවා. අපි රසායන විද්‍යාවේ අපි ඉගෙන ගමු පුතේ එහෙනම් ආසවණය කියලා මාතෘකාව දාලා ලිව්වද කියලා මට මතකෙකුත් තියෙනවා නිකන්. ලිව්වා. මොකද්ද පුතේ ඒකට දාලා තියෙන අංකේ? අංක 8. 4. 7. තව ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. මොකද ආසවණය බෙදෙනවා කොටස් තුනකට. සරල ආසවණය, භාගික ආසවණය, උමාල ආසවණය කියලා. හරි? දිනේ දාන්න. පුතේ මොකක් හරි මිශ්‍රණයක් නැටවීමට සලස්වන. නැටවීමට කියන්නේ බෙර ගාලේම නෙමෙයි. රත් කළා. තාපයේ සපේලා. නැටීමට සලස්සලා ඒක ඝනීභවණයට ලක් කළා. ඝනීභවණයට ලක් කරනවා කියන්නේ යම් සිසිලන කිරීමේ ක්‍රියාවලියට ලක් කළා. ඒකේ තියෙන සංඝටක වෙන් කරන එකට තමයි පුතේ කියන්නේ ආසවණය කියලා. මේ ආසවන ක්‍රියාවලියේදී පාවිච්චි කරන විශේෂ උපකරණයක් තියෙනවා. ඒකට කියන්නේ පුතේ ලිබික් කන්ඩෙන්සරය බලන්න 54 පිටුවේ. 54 පිටුවේ තියෙනවා ලිබික් කන්ඩෙන්සරය කියන එක. ඔහොම බැලුවට එකපාරට පේනවත් දන්නේ නැහැ. හරි ලිබික් කන්ඩෙන්සර් එක. මම මේකේ රූපයක් ඕගොල්ලොන්ට බලන්න සලස්සන්නම්. ඇත්තම තත්ත්ව රූපයක් හා අපි රූපයක් අඳිනකොට කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා බලමු. මේ ලිබික් කන්ඩෙන්සරය මගින් පුතේ සිසිලන ක්‍රියාවලිය මනාව සිද්ධ කරන්න පුළුවන්. හරි මම ඒක බෝඩ් එකේ දැන් අඳින්නම්. බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. කිඳු අදිට ප්‍රශ්න තියෙනවා නෑ. මාතෘකාව ආසවණේ තාම සරල ආසවණේට අපි එමු ඈ. මේ ලිබික් කන්ඩෙන්සරය පුතේ සාමාන්‍යයෙන් ගත්තොත් ඕගොල්ලොන්ගේ අතේ තියෙන පෑන ඇතුලෙන් බටයක් ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ බටයක් ඇතුලෙන් ගිය බටයක් නේද පුතේ එක තියෙන්නේ. බටයක් ඇතුලෙන් ගිය බටයක් නේ තියෙන්නේ. හරි. මේකේ අපිට අවශ්‍ය කරන දේවල් වෙන් කර ගන්න ඕනේ කරන දේවල් එන්නේ මෙතනින්. මෙතනින් උදාහරණයක් විදියට ජල වාෂ්ප ධන තෙල් වාෂ්ප මේ නිකන් උදාහරණයක් කියන්නේ ජල වාෂ්ප ධන තෙල් වාෂ්ප මේකට ඇතුළු කරනවා පුතේ ජලය. ජලය ඇතුළු කරන්නේ මේකට. ඇතුළු කරන එකේ තියෙනවා පොඩි ක්‍රමවේදයක්. හරි? ජලය H2O H2 ජලය ඇතුළු කරන එකේ ක්‍රමවේදය තමයි පහළින් ඇතුළු කරන්නේ. මෙතනින් තමයි ජලය ඇතුළු කරන්නේ. මෙතනින් තමයි ජලය ඉවතට ගන්න. හරිද? එතකොට දැන් මේ මැද්දෙන් ගලාගෙන යන ජල වාෂ්පයි තෙල් වාෂ්පයි සිසිල් වෙනවා. අන්නේ සිසිල් වීමේ ක්‍රියාවලිය ඝනීභවණය කරනවා කියන්නේ ඒකෙන් හැදෙනවා මොකද්ද ආසවණය මගින් පල්ලෙහෙන් එනවා පුතේ ඉවතට ජලය ධන තෙල්. ජලය ධන තෙල් එනවා. ඉතින් ඕගොල්ලෝ පොඩි පන්ති වල ඉඳන් දන්නවා ජලයයි තෙලුයි ගත්තාම
ඝනත්වය එකයිද වෙනස්ද? අපි නිකන් ගමුකෝ පොල් තෙල් කියලා නිකන් හිතමුකෝ. දැන් මේ දවස්වල පොල් තෙල් කියන්නේ ජනප්‍රිය සාධකයක් නේ. නේද? එතකොට ජලයයි තෙලුයි ගත්තාම ඝනත්වය වෙනස්. ජලය මත තෙල් මොකද වෙන්නේ පුතේ? පාවෙනවා. වෙන් කර ගන්න ලේසිද අමාරුද? ලේසි. අර ගිය සතිය අපි ඉගෙන ගත්ත බේරුම් පුනීලය කියලා එකක් මතකද ඉගෙන ගන්න? බේරුම් පුනීලය වගේ එකක් තිබ්බනම් කිසි කරදරයක් නැතුව ජලය ටික ටක් 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 ගාලා අයින් කරන්න පුළුවන්. තේරුණාද? මතක තියාගන්න. ඉතින් මේ ලීබික් කන්ඩෙන්සරේ මම නිකමට අහන්නේ ඇයි දන්නේ ලස්සන බයික් එකක් දාලා දෙනවා මලිත් ඈ. මොකක්ද ඒ බයික් එක? යටින් වතුර දාලා උඩින් වතුර ගන්න. උඩින් වතුර දාලා යටින් වතුර ගන්න තිබ්බනේ ඒක ලේසියි. උඩින් වතුර දැම්මම යටින් නිකම්ම ගලාගෙන යනවා. ඒක ලේසියි. ඇයි මේ අනවශ්‍ය වැඩක් කරන්නේ? නිකන් එක අවුරුද්දක ඕලෙවලට අහපු එකක් මම මේ කියන්නේ. අහපු ප්‍රශ්නයක් මම ඇහුවේ. නිකන් මෙහෙම කරන්නකෝ. කියන්න ලැජ්ජයි වගේ නම් නිකන් ටෙක්ස්ට් කරලා හරි දාන්න. සමහර අය උත්තර දෙන්න ලැජ්ජයිනේ පුතේ. ඈ මොකද හිතන්නේ? කාටවත් අදහසක් නැද්ද? උඩින් දැම්මම යටට වේගෙන් ගලා යනවනේ. ඒක සිසිනින් කරන්න අමාරුයි. අන්න හරි. වතුර රැඳිලා තියන්නේ නැහැනේ පුතේ එතන. හොඳයි ආ උත්තර දීපේ. යටින් උඩට යනකොට වතුර පිරලා සම්පූර්ණයෙන් පිරලා තමයි සිසිලන ක්‍රියාවලිය මනාව සිද්ධ වෙන්නේ. උඩින් දැම්ම පහළට ශනිකව ගලාගෙන යනවා සිසිලන ක්‍රියාවලිය හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? ඈ මේක දිගටම දැන් මේක ටැප් එකකට වගේ අය කරලා තියන්න. ටැප් එකකින් වගේ මෙතන සෙට් කරලා තියන්න. නිතරම ගලාගෙන යනවා. එතකොට මැද සිදුර වටේට වතුර හැම වෙලේම ක්‍රියාත්මක වෙයි ගමන් කරනවා. මේක හරස් කඩක් නිකන් ඇඳලා පෙන්නන්නද ඕනේද නැත්නම් මේක තේරෙනවද? හරස් කඩක් ඇඳලා ඕනේද? මේ කැපුවාම ඔව් සර් ඇඳලා ඕනේ. ඔය ඇඳලා ඕනේ නේද? කළු පාට. ඔකේ. දැන් එතකොට මේක වටේ තියෙන්නේ පුතේ ජලය. වටේ තියෙන ජලය. වටේ තියෙන්නේ ජලය. මැද තියෙන්නේ ශාක තෙල් හා තෙල් වාෂ්ප හා ජල වාෂ්ප. අපි ඒක දාමු. මේ විදිහටම නම් කරමු. H2O. මැද තියෙන්නේ හරි. ලියමු පොඩි නෝට් එකක්. මොකක් ඔව් කසිප්පු පෙරනකොට ඉතින් මේ වගේ සංසිද්ධියක් තමයි තියෙන්නේ. බිම්සර් නෑ නේද පුතේ අද. මොකද ඉතින් ඔයා සහන්දියා බල අමුතු දිනවනේ ලසින්ද. හරි අපි ලියමු මෙහෙම. මිශ්‍රණයක් නැටීමට සලස්වා මිශ්‍රණයක් නැටීමට සලස්වා එහිදී ලැබෙන වාෂ්ප සිසිල් කිරීම මගින් ඝනීභවනයට ලක්කොට
ඝනීභවණයට ලක්කොට සංඝටක වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය සංඝටක වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය ආසවණය ලෙස හැඳින්වේ. මොකද තමයි පාඩම් කරගන්න ඕනේ. පස්සේ ඔක highlight box කරගන්න. එතකොට හරි අලුත් ඡේදයකට යන්න. අලුත් රූල් එකකට ගියා නම් හරි. ආසවණය නැමැති ක්‍රියාවලියේදී වෙන පාඩකට යන්න. ලීබික් කන්ඩෙන්සරය වෙන පාඩකින් ලිබික් කන්ඩෙන්සර් නම් උපකරණය. ඒතර පරණ පාඩින් නම් උපකරණය භාවිතා කරනු ලබයි. මෙය එක් නලයක් තුල පිහිටි තවත් නලයක් ලෙසට පිහිටා ඇත. මැද පවතින නලයෙන් වාෂ්පය ගමන් ගන්නා අතර එය වටා පිහිටි නාලාකාර කොටසින් ජලය ගමන් කරයි. මෙහිදී පහළින් ජලය ඇතුළු කරන අතර ඉහළින් ජලය ඉවතට යයි. හරි. එසේ සිදු කරන්නේ වැඩි වේලාවක් ජලය රඳවාගෙන සිසිලනය මනාව සිදු කරවීමටය. සිසිලනය
මනාව සිදු කරවීමටය. හරි පුතේ. සර් ඔව් ලිබීක් කන්ඩෙන්සරෙන් එන දේ මහා පරිමාණයෙන් එනවද කර්මාන්ත? ඔව් ඉතින් බලමු අපි දැන් මේකේ ප්‍රයෝජන මොනවද කියලා බලමුකෝ. තාම දැන් ආසවන ආකාර තුන කතා කරේ නෑනේ. අඳිමුටක් ගාලා. අඳිමු. පැන්සල පාවිච්චි කරලා අඳින්න. ටිකක් ලොකුට ඇඳගත්තර කමක් නෑ. ඇඳලා ඉවරලා 3.3 රූපේ අලවන්න ඉඩ තියන්න. බෝඩ් එකකින් ගන්න. පැන්සල කොහෙන්ද? මම ඔයගොල්ලන්ට ශ්වසන පද්ධතිය නෝට් එකක් එව්වා වෛශ්‍රාවි පද්ධතිය නෝට් එකක් එවලා තියෙන්නේ මම ඉදිරියේදී ආහාර ජීර්ණ පද්ධතිය නෝට් එකක් එවන්නම්. ඔව් ඒකත් පැත්තකින් ඕන අරගන්න. මෙහෙම කැඩීරකින් මෙහෙම ඇවිල්ලා ඉතලේ ඕනනම් දාගන්න මේ. මෙහෙම කැඩීරක් මෙහෙම මේකට. දැන් තියනවා. අකලන්නේ. විකිරණශීලීතාවය. විකිරණශීලීතාවය වැඩි. විකිරණශීලීතාවය කියන්නේ පුතේ ඒගොල්ලෝගේ නිකුත් වෙන ඒ කියන්නේ කිරණ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ඒවේ ක්‍රියාකාරීත්වයෙන් ඇති වෙන සක්‍රියතාවය තමයි විකිරණශීලීතාවය කියන්නේ. ඔව් කියන්න පුතේ මේ 54 රූපේ දලවන්න ඕනේ. 54 3.3.3 හරි.
සාමාන්‍ය තෝරගන්න ටාගට් එක විතරයි ගන්න. ගන්න දන්නේ විශාල හානියක් වෙනවා. වෙලාව ඇති කියලා මම හිතනවා. මේ බෝඩ් එකේ තියෙන හේතුන් කෝ අඩුපාඩු හදා ගන්න. අලුත් ඡේදකින් ලියමු. ආසවනයේ සිදු කළ හැකි ආසවනයේ සිදු කළ හැකි ප්‍රධාන ආකාර කිහිපයකි. හරි. වෙන පාඩකට යන්න එතකොට. රෝම ඉලක්කම් 1 අනේ අරවට මොකද්ද දැම්මේ කිව්වේ? ඉලක්කන්නේ දැම්මේ. simple A සරල ආසවනය. සරල ආසවනය simple A. පාඩම කියවන්න දෙනවා පුතේ. සිතුම් පැතුම් පොඩි ආදරෙන් මේ කියන්න පළවෙනි පේලි තුන වගේ කියන්න සරල ආසවනේ. මොකද්ද මේකේ තේරුම කියලා බලමු. හයියෙන් කියන්න පුතේ. යම් මිශ්‍රණයක වාෂ්පී සංඝටකය හා වාෂ්පශීලී නොවන අභ්‍යවකාශ ගැන කියනවා. ඔය චන්ද්‍ර කුමාර ලෙමන් පප් ගැන කියනවා. ඇහෙන්නේ නැහැ පුතේ කියන එක. අපි පොඩ්ඩක් හොඳට සද්ද ඇහෙන කෙනෙක්ට දෙමු නේද? සිඩ්මි පුතේ කියනවාද පළවෙනි පේලි තුන? මේගොල්ලෝ hina යනවා. යම් මිශ්‍රණයක වාෂ්පශීලී සංඝටකයක් හා වාෂ්පශීලී නොවන සංඝටක අන්තර්ගත විට එම සංඝටක වෙන් කිරීමට සරල ආසවනය භාවිත වේ. ආසවනයේදී වාෂ්ප වනුයේ වාෂ්පශීලී සංඝටකයේ පමණි. අනෙක් සංඝටක ද්‍රාවණයේ ඉතිරි වේ. එතකොට පුතේ හරි. මේ එතකොට thank you. මේ සමහර අය කියන මයික් එක කටේ දාගෙන කියනවත් දන්න කකාලෝ කියන්නේ. එච්චර සද්දකින් ඇහෙන්නේ. එහෙම කියන්න එපා. ළමයි පාඩම කියවුවානේ. පුතේ මිශ්‍රණයක වාෂ්පශීලී සංඝටකය වාෂ්පශීලී නොවන සංඝටකය දෙකම තියෙනකොට මේක මේ ආසවන ක්‍රියාවලිය මගින් පුතේ වෙන් කරන්න හදනවා. එතකොට වාෂ්පශීලී සංඝටක වාෂ්ප වෙනවානේ. එතකොට සංඝටකයේ ඉතිරි වෙන දේවල් තියෙනවා. එතකොට මේ කොටස් දෙක අපිට වෙන් කරගන්න පුළුවන්. කියන්න ඕන පුතේ විනෙත්‍ය. විනෙත්‍ය කියන අද මම පල්ලෙහාටම ආවා. විනෙත්‍ය එතන ඉඳන් කියන්න පුතේ. රූල් යා නවතුම් දෙන දැක්කේ නැද්ද ඔයා? නෑ. උදාහරණ තුන්වෙනි පෙළිය උදාහරණ ලෙස. එතන ඉඳන් රූල් 3ක් විතර කියන්න. 55 පිටුවේ පළවෙනි ඡේදයේ තුන්වෙනි පේලියේ උදාහරණ ලෙස කියලා දෙන්නේ. හරි. උදාහරණ ලෙස ලින්ජල සාම්පලයක් ආසවනයට භාජනය කරන්නේ යයි සිතන්න. එහි ජලයට අමතරව ජලයේ දිය වී ඇති විවිධ ලවණ සහ වායු ස්වල්පයක් ඇත. යාන්තමින් රත් වන විට වායුව ඉවත්ව යන අතර ඒවා ඝනීභවනය නොවේ. ලවණවල තාපාංක ජලයේ තාපාංකයට වඩා බෙහෙවින්ම ඉහළය. හරි. එතකොට පුතේ ලින්ජල සාම්පලයක් ගත්තාම ජලයේ නිදි ප්‍රධාන වශයෙන් තියෙන නැත වතුර බොන්න වෙන්නේ නැහනේ. ඒකේ ලවණත් සුළු වශයෙන් තියෙනවා. මිරිදිය කියන්නේ ලවණ ඉතා අඩු වශයෙන් දිය වෙලා තියෙන ජලය. කරදිය කියන්නේ ඒක උපරිම වශයෙන් තියෙනවා. අපිට දරා ගන්න බැරි මට්ටමනේ. ඒ කියන්නේ දරා ගන්න බැරි මට්ටමට කියන්නේ මැරලා වැටෙන්නේ නැහැ. වැඩි සංවේදනයක් දෙනවා. එතකොට මේකේ වායු වර්ගයක් තියෙනවා. මතක තියාගන්න. හරි? එතකොට දැන් මේ ලින්ජල් සාම්පලය රත් කරනකොට ජලය විතරයිනේ වාෂ්ප වෙන්නේ. හරි? ජලය විතර මොකද ලවණ එච්චර ඉක්මනට වාෂ්ප වෙන්නේ නැහැ. ඒක සැකයි වගේ නම් අද නම් එච්චර ලොකු අවුවක් තිබ්බේ නැහැ. ලුණු ටිකක් වතුර දිය කළා ලෝහ තැටියකට දාලා තියන්න. වතුර ටික වාෂ්ප වෙලා ලුණු ටික ඉතුරු නැහැ. ලුණුත් වාෂ්ප වෙන්න එපා. ලුණුත් වාෂ්ප වෙයි. එහෙම වෙන්නේ නැහැ. ඝනත්වය වැඩිනේ. ඝනත්වය වැඩි ඉඳ යාට රැඳෙනවා. එහෙම නැත්නම් ලුණු ලේවායක ලුණු හදන්න වෙන්නේ නැහැ පුතේ. ලුණු පැකට් 20 30 ක විතර ගිහින් තියාගත්තට නැහැ ලුණු නැහැ එන. හරි?
ආසූත ජලය බොන්න මේව බලමු. අපි තව චුට්ටක් කියවලා බලමු. විනුත් එතන ඉඳන් කියවන්න පුතේ රූල් 3ක් විතර. එතන ඉඳන් රූල් 3ක් විතර කියවන්න. විනුත් ඉන්නව නේද? නැද්ද? බලාගෙන හිටියේ නැද්ද? මටත් හරියටම මේ කොතන නැති පුතේ මේ නිසා ලිංජල සාම්පල රත් කර වාෂ්ප කරන ජලය පමණක් වාෂ්ප වෙයි කියන්නේ දැන්. ඊට කලින් දැන. 3 6 7 වෙනි පේළියේ ඉඳන් පුතේ. 7 වෙනි පේළියේ මේ නිසා කියලා තියෙන බලන්න. 55 පිටුව. අයියෙන් කියන්නේ සාම්පලයේ රත් කර වාෂ්ප කරන විට ජලය පමණක් වාෂ්ප වේ. ලවණ ජලයේ රත් කළ භාජනයේ පතුලේ තැන්පත් වී පවතිනු දැකිය. මේ නිසා මෙම ආසාවනය ක්‍රියාවට විශේෂ තත්ත්ව බාලනයක් අවශ්‍ය නොවේ. ඒ නිසා මේ සරල ආසාවනය ලෙස හරි හොඳයි. මේකට විශේෂ තත්ත්ව ඕනේ නැහැ, විශේෂ පරීක්ෂණාගාර තත්ත්ව ඕනේ නැහැ. සාමාන්‍යයෙන් රත් කරාම මොකද වෙන්නේ පුතේ? ලවණ ඉතුරු වෙලා ජලය ටික වාෂ්ප වෙලා යනවා. තේරුණාද? එතකොට විශේෂ තත්ත්ව ඕනේ නැති හින්දා තමයි මේකට කියන්නේ මොන ආසවණයද? සරල ආසවණය කියලා. තරුෂි බලාගෙන හිටියා නේද පුතේ? එතන ඉඳන් කියවන්න බලන්න. මේ සඳහා ලිබික් කන්ඩෙන්සරය වැනි සරල උපකරණයක් භාවිතා කිරීම ප්‍රමාණවත් වේ. රූපයේ දැක්වෙන්නේ ලිං ජලය සාම්පලයකින් ආසූත ජලය ලබා ගැනීමට පිළියෙල කරන ලද ඇටවුමකි. ලෝකයේ සමහර රටවල් මුහුදු ජලය භාවිතා කර පානීය ජලය ලබා ගැනීමට මෙම ක්‍රමය භාවිතා කරයි. අන්න. අයුවා නේද පුතේ ආසවණේ මොකද ප්‍රයෝජනය කියලා. පළවෙනි එක මේ පාඩමේ මුලදිත් ඉගෙන ගත්තා මෞලිකතාවය සාන්ද්‍රණය දන්නා ද්‍රාවණ පිළියෙල කරද්දී අපි ගත්ත විශේෂ ජල වර්ගයක් පාවිච්චි කරන්නේ මොකක්ද ඒ ජලයේ නම? ඩිස්ටිල් වෝටර්. එහෙම නැත්නම් මොනවාද? ආසූත ජලය. තේරුණාද? ඉතින් එතකොට එහෙනම් ඒව හදන්න ගන්නවා. හරිනේ පළවෙනි එක. දෙවෙනි එක සමහර මේ අපිටනේ පුතේ වතුරේ වටිනාකමක් නැත්තේ. ඕන තරම් වතුර තියෙනවා. ටැප් ඇරලා කකුල් අල්ලන් ඉන්නවා, පස්ස පැත්ත දික් කරන් ඉන්නවා, ඔළුව අල්ලන් ඉන්නවා, කිසි ගාණක් නැහැ. වතුරේ කිසිම වටිනාකමක් නැහැ අපිට. සමහර රටවල් වල වතුර වලට මාර වටිනාකමක් තියෙනවා. එතකොට මුහුදු ජලය ආධාරයෙන් මේගොල්ලෝ පානීය ජලය හදා ගන්න. හැබැයි මුහුදු ජලය ඍජුව පානය කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මුහුදු ජලය ඍජුව පානය කරන්නේ නැහැ. ඒකට අවශ්‍ය මට්ටමට ppm අගයක් ගැලපෙන විදියට ලවණ එකතු කරනවා. එහෙම ලවණ එකතු කරේ නැත්නම් ඒක ගැලපෙන්නේ නැහැ. තේරුණාද? මතක තියාගන්න කවුරු හරි ඇහුවා එහෙම ඇහුවා නේද? මතක තියාගන්න මුහුදු ජලය පානය කරන්නත් බෑ. ඒක දන්නව ඇතිනේ. මුහුදේ අතරමං වුණොත් දීවරේ මුහුදු ජලය බොන්නේ නැහැ නේ කවදාවත්. ඒ වගේ ෆිල්ම් එක තියෙන එකක් වෙන්නේ නැතිනේ. ඒ වැහි ජලය එකතු කරන්නේ. ඒ ටක් ගාලා මුහුදක අතරමං වෙච්ච ගමන් ඒගොල්ලෝ කරන්නේ පුනිලයක් වගේ එකක් හදා ගන්න ගොඩක් වෙලාවට. වැස්සොත් වර්ෂා ජලය එකතු කරගන්න. කොච්චර වටේ වතුර තිබ්බත් බොන්න බෑනේ පුතේ හදිස්සියට. අන්න ඒකයි කියන්නේ. තේරුණාද? ඇත්තටම ලොකු ට්‍රෝලර්ස් වල වැස්සේ නැති වුණොත් ඉතින් පුතේ මෙහෙමයි. වැස්සේ නැති වුණොත් ඒගොල්ලන්ට කැමති ආගමක් අදහන්න පුළුවන්. තේරුණාද? ඇත්තටම විද්‍යාත්මකව බලන්නකෝ ඒ ලොකු ට්‍රෝලර්ස් වලට එම මේ ලිබික් කන්ඩෙන්සරයක් හයි කරොත් ඒක සාර්ථක නැද්ද? මම මේ කියන්නේ යම් වතුර දවසටම ඒගොල්ලෝ කොහොමද ෆුවල්ස් යූස් කරනවනේ. ඒක පාවිච්චි කරලා බැයිද දවසකට බොන්න ඕනේ වතුර ලීටර් 4-5ක් හදාගන්න පුළුවන් නේද? තේරුණාද මේක? ඇත්තටම විද්‍යාත්මකව මේ දේ කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන බඩු තියෙනවා. තේරුණාද? ආසුල් ජලයට ලුණු මුහුදු වතුරෙන් ඕන බින්දු කිහිපයක් එකතු කරලා ඒක ඒ අවස්ථාවේදී පානය කරන්න පුළුවන්. එතකොට ppm වගේ අලියට බලන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ජීවත් වෙලා ඉන්න අවශ්‍යතාවය තියෙන. එතකොට නාන්න කරන ඒවා මුහුදු වතුරෙන් පුළුවන් නේ අවශ්‍යතාවය නිෂ්ඨ කරගන්න. තේරුණාද? ඒකයි කියන්නේ. ඉතින් ඒකේ ඒ බලන්නේ විද්‍යාත්මක පැත්ත. හරි. අපි ලියමු. යම් මිශ්‍රණයක වාෂ්පශීලී සංඝටක හා
වාෂ්පශීලී නොවන සංඝටක වාෂ්පශීලී නොවන සංඝටක මම ඒකට ගැලපෙන රූපයක් අප්ලෝඩ් කරන්න. වාෂ්පශීලී නොවන සංඝටක පවතින විට සංඝටක පවතින විට සරල ආසවණය මගින් සරල ආසවණය මගින් සරල ආසවණය මගින් එහි සංඝටක වෙන් කරගත හැක. එහි සංඝටක වෙන් කරගත හැක. අලුච්ඡේදයකට යන්න. මෙහිදී වාෂ්පශීලී සංඝටකයේ වාෂ්ප වී වාෂ්පශීලී සංඝටකයේ වාෂ්ප වී වාෂ්පශීලී නොවන සංඝටකය වාෂ්පශීලී නොවන සංඝටකය වාෂ්පශීලී නොවන සංඝටකය ඉතිරි වේ. වාෂ්පශීලී නොවන සංඝටකය ඉතිරි වේ. උදාහරණයක් ලෙසට ලිං ජල සාම්පලයක් ආධාරයෙන් ආසූත ජලය නිපදවා ගැනීම ආසූත ජලය නිපදවා ගැනීම සැලකිය හැක. ආසූත ජලය නිපදවා ගැනීම සැලකිය හැක. මෙහි පවතින වාතය පළමුව ඉවත් වේ. මෙහි පවතින වාතය පළමුව ඉවත් වේ. රත් කරනකොට වාතය අයින් වෙනවනේ පුතේ. ඉන්පසු ජලය වාෂ්ප වේ. ඉන්පසු ජලය වාෂ්ප වේ. බඳුන පතුලෙහි ලවණ ඉතිරි වේ. බඳුන පතුලෙහි ලවණ ඉතිරි වේ. බඳුන පතුලෙහි ලවණ ඉතිරි වේ. අලුච්ඡේදයකට යන්න. විශේෂ පාලිත තත්ත්ව අවශ්‍ය නොවන නිසා විශේෂ පාලිත තත්ත්ව අවශ්‍ය නොවන නිසා මෙය අවශ්‍ය නොවන නිසා මෙය සරල ආසවණය සමහර අය සරල කියන්නේ නැහැ නිකන් ආසවණය කියලා කියන්නේ සරල ආසවණය simple distillation ලෙස හැඳින්වේ.
සරල ආසවනය ලෙස හැඳින්වේ. අනුච්ඡේදයකට යන්න. ලෝකයේ ඇතැම් රටවල මුහුදු ජලය ආධාරයෙන් පානීය ජලය නිපදවා ගන්නේ මෙලෙසටය 55 පිටුවේ පුතේ 3.3.4 රූපේ මම කිව්වද අඳින්න ඉඩ තියන්න කියලා. ඒක අඳින්න අලවන්න එපා. ඒක අඳින්න ඉඩ තියන්න. තේරුණාද? 55. හරි. මම ලින්ක් එකක් එවන්නම්. අපි ආසවනයේ ඉතුරු කොටස් ටික ඉගෙන ගමු.